समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुक्धं धम्मसवन कालो अयं बधन्ता धम्मसवन कालो अयं बधन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ තස්ස ධමතෝ සාදු චිත්තං දත්තං සුඛාවහන්ති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික ගුණබර පින්වත්නි මේ පින්වතුන් මේ මොහොතේ සූදානම් වෙලා ඉන්නේ ඔබෙත් මගේ ශාස්ත්‍ර වෙච්ච උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ගෝර්තර සසරේ අතරමං වෙලා ඉන්න ලෝක සත්වයන්ව මේ ගෝර්තර සසරෙන් එතර කිරීම වස් මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේගේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්තා වූ ඒ උතුම් දේශනා කරපු ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිනක් නමුත් කෙටියෙන් ශ්‍රවණය කිරීමටයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. අපිට බුද්ධ කියන වචනය, ධම්ම කියන වචනය, සංඝ කියන වචනය අපේ දේශනාවට වැටෙන්නේ බොහෝම කලාතුරකින්. මතක් කරන්න, කල්පනා කරන්න ඔබට අද ස්වාමීන් වහන්සේ නමක් ඇහැට දැක ගන්න පුළුවන් නම්, බුදුරජාණන් වහන්සේගේ පිළිමය වහන්සේ නමක් ඔය ඇහැට දැක ගන්න පුළුවන් නම්, බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් ඔබට වැඳ පුදා ගන්න අවස්ථාව ලැබෙනවා නම් මතක තියාගන්න. ඔබ මේ සංසාරේ කරපු බොහෝ ලොකු කර්මයක විපාකයක් විදිහට තමයි ඔබට මේ සියලුම දේවල් ලැබිලා තියෙන්නේ. මගේ පින්වත්නි, උතුම් මිනිසත් භාවයක් ලැබලා, උතුම් චන සම්පත්තියක් ලැබලා, ඇස් දෙක පේනවා නම්, කන් දෙක ඇහෙනවා නම්, මගේ පින්වත්නි, බුදු දහම තියෙන රටක ඉපදිලා තියෙනවා නම්, මගේ පින්වත්නි, බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙනවා නම් ඔබ මොනතරම් වාග්යවන්තද? ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙනවා. මේ අකාලික වූ ස්වකහාත වූ ධර්මය තාමත් ඔබේ කනට ඇහෙනවා. පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඔබට අනුශාසනා දෙන්න, ඔබ නිවනට යොමු කරන්න අද මේ ලෝකේ වැඩ ඉන්නවා. ඔබ ඉපදුන මේ කාලේ මගේ පින්වත්නි, ඔබ මොනතරම් ඒ අතරින් වාග්යවන්තද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ කවදාවත් බුදුරජාණන් වහන්සේලා දෙනමකට වැඩ ඉන්න බෑ. මොකද ඒ වගේ උතුම් පුරුෂයන් වහන්සේලා දෙනමක් මේ ලෝකයට දරා ගන්න මේ ලෝකයටවත් හයිහත් ශක්තිය මදි. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ඔය වැඩ ඉන්නවා නම් මගේ පින්වත්නි, මේ ලෝකේ තවත් බුදු කෙනෙක්ට පහළ වෙන්න බෑ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වූවන් පසුව මේ ලෝක සත්‍යයට ලැබෙන ලොකුම ත්‍යාගය තමයි, ලොකුම දායාදය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ. මගේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඨිතාව සාධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා තන් තථාගතෝ අபிසම්බුද්ධති අபிසමේති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභති උත්තානි කරෝති. මගේ පින්වත්නි, මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් නැතත් උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං මේ ලෝකේ මේ තියෙන ධර්මතා, මේ ධර්ම නියාමතා, බීජ නියාම, මුතු නියාම, චිත්ත නියාම, කම්ම නියාම, මෙන්න මේ වගේ මේ ධර්මතා නියාමතා මේ ලෝකේ පවතිනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ, චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකේ තුල පවතිනවා. මේ විශ්වය තුල පවතිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තන් තථාගතෝ අபிසම්බුද්ධති අபிසමේති පඤ්ඤපේති පට්ඨපේති බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ඒ ධර්මය සම්බු ඥාණයෙන් මනවින් අවබෝධ කරගෙන මනවින් අවබෝධ කරගෙන දේසේති පඤ්ඤපේති පට්ඨපේති මේ ධර්මයේ දේශනා කරනවා. මනවින් බෙද බෙදා දක්වනවා, විභජති. මගේ පින්වත්නි, උදාහරණ වශයෙන් මේ ධර්මයේ දක්වනවා, සිහිපත් කරනවා. ඒ නිසා
බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මේ ධර්මය අවබෝධ කරගන්න. තමන්ගේ ස්වම්භූ ඥානෙ මතක තියාගන්න. භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වීමකින් තොරව ඔබට මේ ඇහෙන බණපදයක්වත් අඩුම ගානේ මේ ධර්මයේ අල්ප මාත්‍රයක්වත් ඔබට පින්වත්නි අල්ප මාත්‍රයක්වත් ඔබට වටහා ගන්න හම්බෙන්නේ. අල්ප මාත්‍රයක්වත් අපිට වටහා ගන්න හම්බෙන්නේ. ඔබට මතක ඇති සාරිපුත්ත උතුම් සාරිපුත්තයන් වහන්සේ මහා ධම්මසේන විතුමා මගේ පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් බණපදයක් අහනකම් ප්‍රඥාව අතරින් අගතම්පත් උතුමන් වහන්සේ ඒ මේ ධර්මය අල්ප මාත්‍රයක් අතොර ගන්න බැරි වුණා නේද? තේරුම් ගන්න බැරි වුණා නේද? මතක නැද්ද? පින්වතුන් වහන්සේ පින්වද මිත්‍යා දෘෂ්ටියක ඉඳන් ආවේ බුදුරජාණන් වහන්සේ සවාගෙන මිත්‍යා දෘෂ්ටික තැනක ඉඳන්. බලන්න පින්වත්නි. ඒ නිසා මේ ලෝකේ මේ ධර්මය තනියම ස්වම්භූ ඥාණයෙන් අවබෝධ කරගන්න උතුමන් වහන්සේට කියනවා උතුම් බුදුරජාණන් වහන්සේ කියලා. මතක තියාගන්න මේ ධර්මය අවබෝධ කරගන්න එසේ මෙසේ පාරමිතා නෙමෙයි පුරන්නේ. මගේ පින්වත්නි දාන සීල නෙක්ඛම් මෙන්න මේ වගේ ආදී දස පාරමිතා 3 ආකාරයකින් පූර්ණේ කරනවා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට. ඉතින් මගේ පින්වත්නි මේ තරම් කැපකිරීම කරලා මේ ලෝකයට පහළ වෙලා බුදුරජාණන් වහන්සේ මේ සක්කාත වූ අකාලිකව මේ උතුම් ධර්මයේ දේශනා කරනවා. පින්වත්නි මේ ධර්මයේ ගැන කතා කරොත් එහෙම මේ පින්වත්නි බලන්න ඔබ මේ ලෝකේ තියෙන දහම් වෙන ධර්මයන් අහලා ඇතිනේ. මේ ලෝකේ තියෙන ධර්මයන් වලින් මගේ පින්වත්නි මේ සංසාරේ කෙරවල කරන එකම ධර්මයේ බුදුදහම විතරයි. මේ සංසාරයේ තියෙන රාගය ප්‍රහීණය කරන්න තියෙන ධර්මයේ, දේශය ප්‍රහීණය කරන්න තියෙන ධර්මයේ, මෝහය ප්‍රහීණය කරන්න කියලා දෙන ධර්මයේ, මාර්ගයක් වඩන්න තියෙන ධර්මයේ මේ බුදුදහම විතරයි. බුදුරජාණන් වහන්සේ ලිපිලි කරන ධර්මය විතරයි. එදා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා. මතක නැද්ද පින්වත්නි? මනා වූ පිළිපැදීමට සුදුසු ධර්මයක් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මනා වූ පිළිපැදීමට සුදුසු ධර්මයක් කවුරු විසින් දේශනා කරන ලද්දක්? එදා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සාසුන් වහන්සේ දේශනා කරන ධර්මයේ මනා වූ පිළිපැදීමට සුදුසුයි කියලා. මොකද මිත්‍යා දෘෂ්ටිකෙක්නේ. පින්වත් එදා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ රාගස්ස පහනාය ධම්මං දේසෙති. මෝහස්ස පහනාය ධම්මං දේසෙති. දෝසස්ස පහනාය ධම්මං දේසෙති. ඒතන් ධම්මෝ සාක්කාතෝ. යමෙක් රාගය ප්‍රහීණය කරන ධර්මයේ දේශනා කරනවා නම්, යමෙක් මෝහය ප්‍රහීණය කරන ධර්මයේ දේශනා කරනවා නම්, යමෙක් ද්වේෂය ප්‍රහීණය කරන ධර්මයේ දේශනා කරනවා නම්, ඒ ධර්මයේ ස්වාක්කාතයි කිව්වා. ඒ ධර්මයේ මනාව පිළිපැදීමට සුදුසුයි කිව්වා. ඉතින් මගේ පින්වත්නි මතක තියාගන්න අනිත් හැම ධර්මයක තියෙන මේ සංසාරේ නැවැත්මක් මේ සංසාරේ පැවැත්මක් විතරයි. මොකක් හෝ ලෝකයක මේ බ්‍රහ්ම මේ දිව්‍ය ලෝක, කාම ලෝක, අරූප ලෝක, රූප ලෝක මෙන්න මේ තල 31 එක ලෝකයක හරි නැක තලයක හරි නැවැත්මක් විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ එලිපෙහෙලි කරපු ධර්මයේ විතරයි තියෙන්නේ. මේ ලෝකෙ මිදෙන ආකාරය. මගේ පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ මේ දාන පුණ්‍ය අනුමෝදනා ධර්ම දේශනාවක්. නමුත් පින්වත්නි ඔබ දන්නවා ඔබ අපිටත් වඩා දන්නවා ඇති මේ දානයේ ආනිසංස මොනවද? දානයක් හරි නිවැරදිව දෙන්නේ කොහොමද? දානයක් මහත්ඵල මහානිසංස කරගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා ඔබට හැමදාම ඇහෙන කාරණානේ. අද කියන්නම් බුදුරජාණන් වහන්සේ මේක පින්වත්නි මේ ධර්මයේ හිතත් එක්ක යන ධර්මයක් නේ. මේ ධර්මයේ විශේෂයෙන් මේ ධර්මයේ පරම හරය වෙන්නේ නිර්වාණයනේ. මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න නම් ඔබ මේ හිතේ ස්වභාවය දැනගන්න ඕනේ. ඉතින් මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ හිතේ ස්වභාවය ගැන මනාව දේශනා කරපු තැනක් තමයි කුද්දක නිකායේ ධම්මපද පාළි චිත්තවග්ගය. හිත හදාගන්නේ කොහොමද? හිතට නිග්‍රහ කරන්නේ කොහොමද? හිතේ ස්වභාවය මොකක්ද? හිතට එන අරමුණු මොනවද? මෙන්න මේවා ගැන මනාව දක්වලා තියෙන ත්‍රිපිටකයේ තියෙන මේ ත්‍රිපිටක ධර්මයේ තියෙන එක් තැනක් තමයි ධම්මපද පාළියේ චිත්තවග්ගය කියන කොටස. ඉතින් මගේ පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකා කරේ දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස ධමතෝත සාදු චිත්තං ධන්තං සුඛාවා. මොකද මේ දුන්නිග්ගහස්ස ලහුනෝ කියන්නේ? මගේ පින්වත්නි දුන්නිග්ගහස්ස මේ සිතට නිග්‍රහ කරන්න අපහසුයි. නිග්‍රහ කරන්න අපහසුයි. මගේ පින්වත්නි දැන් කල්පනා කරන්න ඔබට මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට නිග්‍රහ කරන්න පුළුවන්. පහසුවෙන් ඕනම කෙනෙක්ට පහසුවෙන් නිග්‍රහ කරන්න පුළුවන්. ඒක ඔබේ අම්මා තාත්තද, සහෝදර සහෝදරියද, ගුරුවරයාද, ස්වාමින් වහන්සේද මේවා දාලා නැහැ. ඔබට බුදුරජාණන් වහන්සේලා නිග්‍රහ කරන්න පුළුවන්. අයි බුදුරජාණන් වහන්සේ නිග්‍රහ ලැබුණේ නැද්ද? මතක නැද්ද තින්චිමාන විකාව? මගේ මෙන්න මේ වගේ විදිහට මගේ පින්වත්නි මේ ලෝකෙට පහළ වෙච්ච උතුම් පුරුෂය වෙච්ච බුදුරජාණන් වහන්සේලාත් ඔබට නිග්‍රහ කරන්න පුළුවන්.
නමුත් මගේ පින්වත්නි ඔබට මේ ලෝකෙ නිග්‍රහ කරන්න වැඩියෙන්ම අපහසු කෙනා තමයි තමන්ගේ හිතට. මතක බලන්න මගේ පින්වත්නි ඔබ මොන දේ කරත් ඔබ අකුසලයක් කරත් කුසලයක් කරත් කුසලේ නම් කමක් නැහැ කියනකො. ඔබ මොන අකුසලයේ කරත් මේ හිත ඔබව සාධාරණීකරණය කරනවා. උදාහරණයක් විදිහට ගන්නකෝ ඔබේ මදුරුවෙක් පුංචි උදාහරණයක් විදිහට ගන්න. ඔබේ මදුරුවෙක් ඔබේ ලේ බොණ්ඩ එද්දී ඔබේ මදුරුවව ගහලා මරනවා. කවදාවත් හිතට තට්ටු කරලා අහන්න. කවදාවත් ඔබ ඒ කරපු ක්‍රියාව සාධාරණීකරණය කරලා නැද්ද? මගේ ලේ බොණ්ඩ ආවේ දෙයියනේ මගේ ලේ මේ මදුරුවත් කරන්න අකුසල යන්නේ මේ අදත්තාදානේ මගෙන් අහන්නතු මගේ ලේ බොනවා නම් පරභෝජී කෙනෙක් නේ. මේ වගේ සත්තු මරුවට කවන්නේ අපි ආත්ම ආරක්ෂාව සඳහා සත්තු මරන්නේ. ඔබට මෙහෙම හිතලා නැද්ද? මෙන්න මේකට තමයි හිත සාධාරණීකරණය කියන්නේ. සාධාරණීකරණය කරනවා කියන්නේ. තව හිතන දේවල් පින්වත් මේ දහමෙම තියෙන ඒවා ඔබ මේ හිත සාධාරණීකරණ කරන්න ගන්නවා. මගේ පින්වත්නි මේක යම් කිසි අකුසලයක් කරොත් අපි ඒක ගැන මතක් කර කර පසුතැවෙනවා කියන්නේ ඒකනු සිදුවෙන අකුසලනේ. ඒ වෙලාවට මගේ පින්වත්නි මේ දහමේ තියෙන දේවල් අරගෙන මේ ඇත්ත වටහාගෙන නැවත ඒ වගේ වරදක් නොකර ඉන්නට හිත හදාගන්න එක වෙනම කතාවක්. දැන් ඔබ අතින් සතෙක් මරුණා කියන්නකෝ. පින්වත්නි සතෙක් මරුණා නම් නැවත ඒ ගැන හිත හිතා පසුතැවිලා වැඩක් නැහැ. අපි කරන්න ඕනේ ඊළඟ මොහොතේ ඉඳන් ඒ වැරද්ද නොකර ඉන්න බලන එක. ඒ වෙලාවට මගේ පින්වත්නි පෙර තිබ්බ නාම රූප ධර්මයන්ු දැන් අනිත්‍ය වෙලා තියෙනවා නම් දැම්මම අලුත් නාම රූප ධර්ම තමයි මගේ හටගෙන තියෙන්නේ. ඒව ගැන මම ඒව ගැන හිතලා වැඩක් නැහැ. ඒව ගැන මානසිකාරය කරලා වැඩක් නැහැ. මම ඉදිරියට කවදාවත් මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා හිත හදාගන්න එක වෙනම වැඩක්. නමුත් මගේ පින්වත්නි ඔබ අතින් සතෙක් බැරුණාම අඟුලිමාල මහරහතන් වහන්සේත් ගිහි කාලේ දහස් ගණන් මිනිස්සු මල රහත් වුණ ශාසනයක් නෙමෙයි එක. එහෙම කියලා අපි සත්තු මෙරුවට කමක් නැහැ. මෙහෙම කියලා හිතනවා නම් මගේ පින්වත්නි ඔබට වාසි කොටස විතරක් ධර්මයෙන් ගන්න එපා. උන්වහන්සේ අන්තිමට රහත් වුණානේ. උන්වහන්සේ අන්තිමට රහත් භාවය ලැබුවා. උන්වහන්සේ මේ සසර කෙලවර කරා. තව බෝසතාණන් වහන්සේටත් සසරයදී වැරදුනා නම් අපිට වරදින එක අහන්න දෙයක්ද? හරි. අපිට වරදිනවා තමයි. අපිටත් අකුසල් වෙන්න පුළුවන්. හැබැයි ඒක හිත සාධාරණීකරණය කරලා නැවත නැවත ඒ වරද කරන්න මෙම් කරනවා නම් නිග්‍රහ කිරීමක් නොකර ඒ වරද නැවත ඔබ සිදු කරන්න ඒ කාරණේ උදා ගන්නවා නම් මතක තියාගන්න ඔබටම වල කපා ගන්නවා වගේ කියලා. මගේ පින්වත්නි මෙන්න මේ වගේ මේ හිතට නිග්‍රහ කරන්න මේ ලෝකේ අමාරුම නිග්‍රහ කරන්න තමන්ගේ හිතට මතක තියාගන්න. ඊළඟ කාරණේ තුන් නිග්‍රහස ලහුණෝ කියන්නේ මොකක්ද? පින්වත්නි අපි මේ සිත කියලා ගත්තට ඒක අත්යෙන් ගත්තට මේ තියෙන්නේ මේ සිත් පරම්පරාවක්. ලහුණෝ කියන්නේ මේ සිතේ හට ගැනීම පැවතීම නිරුද්ධ වීම ඊටම වේගවත්. මේ වේගවත් වූ සිත කියන එක තමයි මේ ලහුණෝ කියලා හඳුන්වන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ සිතක වේගයට උපමාවක්වත් දක්වන්න බෑ කියලා. මේ සිතක වේගයට උපමාවක්වත් දක්වන්න බෑ කියලා. ඔබ අභිධර්මයේ ඉගෙනගෙන තියෙනවා නම් ඔබ දන්නවා කුඩා චිත්තක්ෂණ කියලා තියෙනවා, චිත්තක්ෂණ කියලා තියෙනවා, චිත්ත වීති කියලා තියෙනවා. කොහොමද හැකින් රූපයක් දකින්න කියලා තියෙනවා. මේ කාරණා ඔබ අභිධර්ම ඉගෙන ගන්නවා නම් ඔබ දන්නවා. පින්වත්නි මේ සිතක වේගය බුදුරජාණන් වහන්සේම කියනවා නම් උදාහරණයකින්වත් දක්වන්න බෑ කියලා. මගේ පින්වත්නි කල්පනා කරලා බලන්න මේ සිත මොන තරම් වේගවත්ද කියලා. උදාහරණයකින්වත් දක්වන්න බෑ. දුන්නිග්ඝාස ලහුණෝ යත්ත කාම නිපාති. මොකද මේ යත්ත කාම නිපාතිනෝ කියන්නේ? මේ කියන මේ වැදගත් කොටස. යත්ත කාම නිපාතිනෝ කියන්නේ මේ සිත ගන්න අරමුණ ඇලෙනවා. දැන් බලන්නකො මගේ පින්වත්නි. දැන් වර්තමානයේ තියෙන ලොකුම දෙයක් තමයි මේ පින්වත් මේ සිතට මේ අරමුණට හොඳයි කියලා හිතුවොත් මේ සිතට ඒක කළුද සුදුද සිංහලද දෙමළද මේ ಜಾති පාට කුල බෙද මොනවත් මේ හිතට වැඩක් නැහැ. මේ සිතට හොඳයි කියලා හිතුනොත් ඒ අරමුණේ මේක සිත ඇලෙනවා. මතක තියාගන්න දැන් වර්තමානයේ තියෙන හොඳ කතාවක් තමයි දැන් වර්තමානයේ තරුණ පරම්පරාව තරුණ ගැහැණු ළමෙක් කියලා හිතන්නකෝ. තරුණ ගැහැණු ළමයි සම්බන්ධතාවයක් ඇති කරනවා, ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා තරුණයෙක් එක්ක කරාඹුවක් දාලා මඩ්ඩවේ පාවිච්චි කරන හොඳ කියන්නේ රස්තියාදු ගහනවා කියලා. මෙන්න මේ වගේ කෙනෙක්ට හිතට පොඩි ඡන්දයක් ඕනේ, මේ හිතට පොඩි කැමැත්තක් ඕනේ, ඒ අරමුණේ ඇලෙනවා මේ සිත. මෙහෙම වුණාම
මේ ගැහණු ළමයා මේ ගැහැණු ළමයා ඒ පිරිමි ළමයාත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගත්තට පස්සේ මේ අම්මලා තාත්තලා මේ සම්බන්ධයට කැමති නැතුණාම මගේ පින්වත්නි මේ දරුවෝ පොඩි කාලේ ඉඳන් හදපු අම්මලා තාත්තලාව දාලා යනවා. මෙන්න කතාව. ඒ වෙලාවට අම්මලා තාත්තලා වැඩක් නැහැ. ඒ වෙලාවට ඒ කෙනාගේ යාළුවලා ඒ සම්බන්ධයේ තියෙන පිරිමි ළමයාගේ මෙයා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාද, මෙයා රස්තියාදු ගන්නවාද, මෙයාට රැකියාවක් තියෙනවද, ජීවත් වෙන්න පුළුවන්ද, මේ කාරණා වැඩක් නැහැ මේ හිතට. අන්න ඒ වගේ හිතක් මේක. මේ හිතට යම් දෙයක් කැමතියි කියලා හිතුණා නම් ඒ කැමති අරමුණේ මේ හිත වැටෙනවා. ඒ කැමති අරමුණේ මේ හිත වැටෙනවා. ඒ හිතට ආය හොඳයිද නැද්ද, ආය අනාගතේ මොනවා වෙයිද, පින්වත්නි මේ කිසිම දෙයක් මේ හිතට වැඩක් නැහැ. දැන් කල්පනා කරලා බලන්නකො අද වර්තමානයේ පින්වත්නි අද තමන්ගේ අම්මව දූෂණය කරන තමන්ගේ පුතා, තමන්ගේ සහෝදරියව එක්ක කුස උපන් සහෝදරියව දූෂණය කරන තමන්ගේ සහෝදරයා. මගේ පින්වත් තමන් වදපු තමන්ගේ දරුවව දූෂණය කරන තාත්තලා ඉන්නවද වර්තමානයේ? මෙන්න කතාව. උදාහරණයකට ගන්න. පින්වත්නි හිතට අකුසලයක් ආවහම, හිතට රාගයක් ආවහම ඒ වෙලාවේ මේ අම්මද සහෝදරියද සහෝදරයද දුවද මේවා මේ හිතට වැඩක් නැහැ. මේවා මේ හිතට වැඩක් නැහැ. හිතට ගන්න අරමුණේ වැටෙනවා. මතක තියාගන්න. මේ හිත මෙන්න මේ වගේ අසත්පුරුෂ හිතක්. මේ හිත මෙන්න මේ වගේ අසත්පුරුෂ හිතක්. ඔබ පින්වත්නි බලන්න පොඩි කාලේ ඉඳන් ඔබ කරේ මොකක්ද? පොඩි කාලේ ඉඳන් ඔබ කරේ මේ හිතට ඕන දේ දුන්නේ නෙමෙයිද? ඕන දේ දෙනවානේ. දැන් පොඩි කාලේ අවුරුදු 3න් මට මතක විදිහට අවුරුදු 3න් අකුරු කියවන්නේ. අවුරුදු 3 ඉඳලා ඔබ හැදෙන්නේ මේ හිතට වහල් වෙලා. මේකට පින්වන්ත එදා රට්ටපාල මහරහතන් වහන්සේ කියන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකය තණ්හාවට දාස්කම් කරනවා කියලා. මෙන්න හොඳම කතාව. මේ ලෝකය තණ්හාවට දාස්කම් කරනවා කියලා. මේක හොඳට හිතේ තියාගන්න. පොඩි කාලේ ඉඳන් අකුරු කියන තැනේ පටන් ඔබ මතක තියාගන්න. පෝෂණය කරන්නේ මේ හිත. පොඩි කාලේ ඉඳන් කන්න බොන තැනේ ඉඳන් ඔබ පෝෂණය කරන්නේ මේ හිත. ඔබට කැමති කියන්නේ මොනවද? මගේ පින්වත්නි. ඔබට කන්න කැමති කියන්නේ මොනවද? ඒ දේ ඔබ මේ හිතට ඒ සනීපේ දෙනවා. ඔබ මේ ශරීරයට ඒක කවනවා. ඔබට අද බත් කන්න හිතුනොත් අද බත් කවනවා ඔබ ගෙනල්ලා. ඔබට හෙට මොනවා හරි වෙන මොනවා හරි කන්න කියලා හිතුනොත් ඔබ ඒ දේ කවනවා. ඔබට නිදා ගන්න කියලා හිතුනොත් ඔබ අනේ දෙයනේ කියලා මේ ශරීරය නිදි කරනවා. මෙන්න මේකයි කතාව පින්වත්නි. ඔබ මේ හිතට 16ක් වෙලා ඉන්නේ. මතක නැද්ද සාරිපුත්යන් වහන්සේ කියනවා මම මේ හිතට යටත් නැහැ. හිතයි මට යට. මගේ පින්වත්නි. කැමති නැද්ද ඒ වගේ හිතක් හදාගන්න? මෙන්න දුන්නි ගහස්ස ලහුනෝ යත්ත කාමනිපාතිනෝ තිත්තස්ස ධමතෝ සාදු. ඉතින් මෙන්න මේ වගේ අසත්පුරුෂ හිත නිග්‍රහ කිරීමට අපහසු ඉතා ඉක්මනින් නැති වී යන සිත ගන්න අරමුණේ ඇලෙන හිත දමනය කර ගැනීම සාදුතරයි කියනවා, යහපත් කියනවා. කල්පනා කරන්න මගේ පින්වත්නි, අපි මේ ලෝකේ ඔබත් මේ සංසාරේ අසරණ වෙච්ච කෙනෙක්, මාත් මේ සංසාරේ අසරණ වෙච්ච කෙනෙක්. මගේ පින්වත්නි, අපි මේ ලෝකේ නිවන් දකින්නකම් දුකටපත් වෙන දෙයක් තමයි, අපි පෙළෙන දෙයක් තමයි මේ අකුසල ධර්ම. මොනවද? ලෝභ, දේශ, මොහ. ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ අකුසල ධර්මයන් හින්දා හැම වෙලාවෙම අපි පෙළෙමින් ඉන්නේ මේ අකුසල ධර්මයන් වල. තව කතාවක් කියන්නම් මගේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වේ. අනිත්‍යයි කිව්වේ ඔබේ ගෙදර පීරිසියක් ඇට පීරිසිය බිඳුනට පස්සේ ඒක අනිත්‍ය වෙලා යනවා නම් ඒක අනිත්‍යයි කියලා පින්වත්නි. එහෙම මේ උඩින් අත ගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි මේක. ඒක කියන්නේ පිගානක් කරනට පස්සේ ඒක නිත්‍ය නොවන ගැන බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න ඕනේ නැහැනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පෙර නොඇසූ විරු දහම පුබ්බේ අනුනුස්සතේස ධම්මේසු. එදා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා දේශනා කරේ මේ පින්වත් මේ ගැඹුරු දහම බලන්න. නාම රූප වල අනිත්‍ය ධර්මය බලන්න. අනිත්‍යතාවය බලන්න. මෙන්න මේකයි දේශනා කරේ. ඉස්සලා කිව්වා වගේ මගේ පින්වත්නි අපි මේ ලෝකේ ගොඩක්ම පෙළෙන දෙයක් තමයි, දුකෙන් පෙළෙන හේතුවක් තමයි මේ අකුසල ධර්මයන් හිතේ තියෙන. දැන් ලෝභය ගන්නකො. පිරිසඳහන් කළා වගේම ඔබ කවුරුත් දන්නවා අපි මේ සංසාරේ අතරමං වෙලා ඉන්න කට්ටිය. ඔබ දන්නවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය తాවකාලිකයි කියලා. මේ අපි යන සංසාර ගමන එක නවාතැන් පොලක් විතර මේ මනුස්ස ජීවිතේ.
ඉතින් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ඔබ හොඳ ආකාරයකම දන්නවා. ඔබ පොඩි කාලේ ඉඳන් දන්නේ නැද්ද අපි මැරෙනවා කියලා? අපි පොඩි කාලේ ඉඳන් දන්නේ නැද්ද අපි වයසට යනවා කියලා? දන්නවා. ඔබ දන්නවා මැරෙද්දි මේ හැමදේම දාලා යන්න වෙනවා කියලා. ඔබේ අස්පනා අපිට කී දෙනෙක් ඔබ කී දෙනෙක්ගේ මලගල් වලට ගිහින් යද්ද? ජීවිතේ කල්පනා කරලා බලන්න. ඒ එක අවස්ථාවකවත් ඔබට හිතලා තියෙනවද? අනේ දෙයියනේ පව් අසරණයා සසරට වැටුණා. එද්දි මොනවා තරම් ආවෙත් නෑ. අනේ පව් යද්දි මොනවා තරම් යන්නෙත් නෑ. මෙහෙම හිතලා තියෙනවද දෙක පාරක් හරි? ඉන්නත් මේවනේ කල්පනා කරන්න ඕන ගිහින්. මාළ ගෙදරකට ගිහින් මාරි ටිකක් කාලා තේ එකක් බීලා කැරම් බෝඩ් එක ළඟට ගිහින් කාඩ් සෙල්ලම් කරලා යන එක නෙමෙයි. පින්වත් මේ ඔබට මේ මල්ල ගෙදර ඇති ඔබේ ජීවිතයම අවබෝධ කරගන්න. ඔබට හරියට මරණය ගැන අවබෝධය වුණොත් හරියට සසර ගැන අවබෝධ වුණොත් මගේ පින්වන්දි බුදුරජාණන් වහන්සේ කියනවා හිස ගිනිගත් එක මේ උත්සාහ කරන්න කියලා. ඔබට මේ එක මල ගෙදරක් ඇති ඔබේ ජීවිතේම තේරුම් ගන්න. ඔබ මැරෙනවා කියලා දැනත් මගේ පින්වත්නි. ඔබ මේ ජීවිතයට ලැබිච්ච මේ ජීවිතේට විතරක් සීමා වෙච්ච අම්මලා තාත්තලාට ඇලෙනවා. දරුවෝ මුණුපුරන්ට ඇලෙනවා. පින්වත්නි මේ අම්මලා තාත්තලා දරුවෝ මුරුන්ට කමක් නැහැ කියමුකෝ පින්වත්නි. ඒකත් සසරේ නවතින්න හේතුවක් තමයි. පින්වත්නි අර වෙන කෙනෙක් හදලා එවන පින්වත්නි මේ රබර් කෑලි ටිකකටයි මේ තහඩු කෑලි ටිකකටයි මේ යාන වාහන වලට ඔබ ඇලෙනවනේ මගේ පින්වත්නි. පින්වත්නි මේ හැම එකටම ලෝභ කරනවා කියන බෑනේ. පින්වත්නි ආදරය කියලා කියන්නේත් ඔබ ලෝභයට කියන තවක් නමක් තමයි. කියන් පින්වත්නි මේ අම්මා කෙනෙක් දරුවෙක්ට සෙනෙහස දක්වනවා කියන්නේ පින්වත්නි එතනෙත් ඇති වෙන ලෝභසහගත සිත්. ඔබ අභිධර්ම ඉගෙන ගන්නවා නම් දන්නවා ප්‍රධාන වශයෙන් ලෝභසහගත සිත් 8ක් ඇති වෙනවා. මෙන්න මේ පින්වත්නි මේ ගැන පින්වත්නි මේ ධහම දැනගන්න ඕනේ නිවන් දකින්න. මේ අභිධර්මයේ තියෙන හැම ඔබ කියවන්න. මේ රේණුකාණේ ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය අභිධර්ම මූලික කරුණු මේ වගේ පොත් තියෙනවා. මේ පොත් කියුවට පස්සේ ඔබට තේරෙනවා මේ හිතේ ස්වභාවය කොහොමද මේ ලෝභසහගත සිත් ඇති වෙන්නේ. මේ මෙහෙම වුණාම මොන වගේ සිද්ධ ඇති වෙන්නේ. මෙහෙම කරාම අකුසල සිද්ධ වෙනවද? මෙන්න මේ කාරණා අවබෝධ කරගන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ දැනගෙන ඉන්න ඕනේ මුලින්ම. ඉතින් මගේ පින්වත්නි ඔබ මේ ටික කාලයකට හම්බෙච්ච යාන වාහනයට ඇලෙනවා. හදාගත්ත මේ කොන්ක්‍රීට් ගොඩවල් වලට මේ ගෙවල් තට්ටු 3-4ට ගෙවල් හදලා ජීවිත කාලයෙන් පුරාම ගෙවල් හදලා අන්තිමේදී ගේ හදලා ඉවර වෙද්දී ඔබ නැහැ. මේකයි කතාව. ඔය ගේ හදලා ඉවර වෙද්දී ඔබ මැරිලා සමහර විට. ඉන්නත්නේ. මොකක්ද මේ ඔබ කරන්නේ සසරේ නිවෙන්න ආපු ජීවිතේ? පින්වත්නි අඩුම ගානේ පින්වත්නි පැහැෙන කෙස් ටිකට ඔබ ලෝභ කරනවනේ. පැහැෙන කෙස් ටිකට ලෝභ කරනවනේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබ මුලින්ම ඔබේ එක කෙස් ගහක් පැහිලා කියලා දැකගත්ත දවසේ ඔබ මොනවද මුලින්ම කරේ? හිතට තට්ටු කරලා අහන්න. ඔබට දුක හිතුන්නේ නැද්ද? අනේ දෙයියනේ මගේ කෙස් ගහ පැහිලානේ කියලා. පින්වත්නි ඔබට හිතුන්නේ නැද්ද මම මේ ජරාවටපත් වෙනවා ටික ටික වයසට යනවා කියලා? එහෙම හිතන්නේ නැහැ. පුළුවන් තරම් ගිහින් ඩයි පැකට් එකක් ගෙනලා ලෝරේ දාගෙන ඒ පුළුවන් නම් ඒ කෙස් ගහ ගලවලා තව කෙස් ගහ සුදු වෙලා තිබ්බොත් ඒකට ඩයි ටිකක් දාගෙන එළුවට ගිහින්. ඔබ කැමති නැහැ මේ ලෝකේ යථාර්ථයට මොහොන දෙන්නේ. මේ කියන්නේ පින්වත්නි පිළිවෙලට ඉන්න එපා කියන එක නෙමෙයි. තේරුණාද? පින්වත්නි කල්පනා කරලා බලන්න ඔබ එක මාසයකට ඇඳුම් කීයක් ගන්නවද කියලා අඳින්න. එක මාසයකට ඔබ ඇඳුම් කීයක් ගන්නවද කියලා බලන්න අඳින්න. වෙඩින් එකට යන්න එකයි, ක්ලාස් යන්න එකයි, ඉස්කෝලේ යන්න එකයි, පන්සලට යන්න එකයි. මේ කියන්නේ පිළිවෙලට ඉන්න එපා කියලා නෙමෙයි මගේ පින්වත්. දැනට ඕන තැනට ඒ විදිහට හැසිරෙන්න එපා කියලා නෙමෙයි. මතක තියාගන්න. හැබැයි පින්වත්නි ස්වාමීන් වහන්සේලාගේ ඔබගේ වෙනස එතනයි. දැන් බලන්න පින්වත්නි ස්වාමීන් වහන්සේ නමකට එක අවුරුද්දක් පුරාවට සිවුරු දෙකක් ඇති පාවිච්චි කරන්න. ස්වාමීන් වහන්සේ නමකට අවුරුද්දක් පුරාවට සිවුරු දෙකක් ඇති පාවිච්චි කරන්න. ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ උන්වහන්සේ මේ පාත්‍රයට මොකක් හරි පින්වත්නි පාත්‍රයේ මොකක් හරි අනුසරක් නොවෙන තාක්කල් උන්වහන්සේගේ පැවිදි ජීවිතය තුරාම පාවිච්චි කරන්න එක පාත්‍රේ. එක පිඟා ඔබ නම් එක පිඟා නම් පාවිච්චි කරන්නේ. ඔබට එහෙමද? ස්වාමීන් වහන්සේලා මගේ පින්වත්නි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ මේ මැටි ගහපු කුටිවල. මතක තියාගන්න. ස්වාමීන් වහන්සේලා දානේ වලදද්දි දැකලා තියෙන පින්වත්නි පින්ඩ පාතේ වැඩලා දානේ වල දන්නේ. ඒ දානේ වල දන්නේ ඔබ වගේ ඇඟ ශක්තිමත් කරගන්න ලස්සන වෙන්න පෝෂණය වෙන්න එහෙම නෙමෙයි පින්වත්නි. මේ රූපේ පවතින ආහාරයෙන් හින්දානේ. මේ රූපෙට ප්‍රත්‍ය වෙන්නේ ආහාර මේ ශරීරය අපිට පවත්වා ගන්න බැදී ඉන්නේ නිවන් දකින්නක. අපි මේ ලෝකෙට පහළ වෙලා තිනවා
මේ ශරීරය මැරෙනවා පවත්වා ගන්න එපා. පැවැත්වීමට ආහාර ගන්න. ඔබට මෙහෙම කරන්න බෑනේ. පින්වත්නි. ඔන්න කල්පනා කරනකොට ලෝභයෙන් හින්දා කොහොමද ඔබට දුක ඇති වෙන්නේ කියලා. ඔබ හිතන්නේ මේ ලෝභය කියන එක මේ තණ්හාව කියන එක ඔබට ලෝකේ තියෙන්න ඕන දෙයක් කියලානේ. මට එක දවසක් තාත්තා කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ දරුවෝ හදන එක අම්මලාට තාත්තලාට දුකක් නෙමෙයි කිව්වා. ගොවියෙක්ට තමන්ගේ වගා කරන එක මට දුකක් නෙමෙයි කිව්වා. මගේ පින්වත්නි, ඕකට කියන්නේ අවිද්‍යාව කියලා. දුක විදිහට දකින්නේ. මගේ පින්වත්නි, ඔබ තණ්හාව ඕන කියලා හිතනකම්, දරුවෙක් අම්මට අම්මේ දරුවෙන්ට සෙනෙහස දක්වන්න ඕනේ, අනිවාර්යෙන් දක්වන්න ඕනේ කියලා ඔබ හිතනකම්, මගේ පින්වත්නි මතක තියාගන්න, ආදරය, ලෝභය, මේ කැමැත්ත කියන එක ඔබේ ජීවිතේ තියෙන්න ඕන එකක් කියලා හිතනකම් ඔබට කවදාවත් මේ සසරෙන් නිවෙන්න බෑ. මතක තියාගන්න. ඔබට ප්‍රිය විපයෝගය, ඔබ කැමති කෙනෙක් හදිස්සියේ මැරුණොත් එහෙම ඔබට දුක ඇති වෙන්නේ නැද්ද? මෙන්න ලෝභයෙන් ඇති වෙන දේවල්. ඔබ ආදරෙන් රැක බලා ගන්න යාන වාහනේ හැප්පුණොත් එහෙම ඔබට දුක හිතෙන්නේ නැද්ද? ඔබට දුක් වෙන්නේ නැද්ද? ඔබ හිත පෙලෙන්නේ නැද්ද? ඔබේ හිත මෙන්න කාරණා. මගේ පින්වත්නි, කැමති නැද්ද එහෙම ඔබට තව කෙනෙක්ගේ දෙයක් දැකලා ඔබට ඊර්ෂ්‍යා හිතෙන්නේ නැද්ද? තව කෙනෙක්ගේ හොඳ දෙයක් පින්වත්නි කල්පනා හිතට තට්ටු කරලා අහන්න. ඔබට වඩා හොඳට දියුණු වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් එහෙම ඔබට කවදාවත් ඊර්ෂ්‍යාවක් ඇති වෙලා නැද්ද? ඔබ හැම වෙලෙම දකින්නේ මුදිතාවෙන්ද ඔබේ හිත? පින්වත්නි එහෙම නෑ. ඔබේ හිතේ ලෝභය තියෙනවා නම් ඔබට ඇති වෙනවා නේ දෙයියනේ. මටත් තිබුණා නම්. මටත් මීට වඩා තිබුණා නම්. ඇයි මේගොල්ලන්ට මේ හම්බෙන්නේ? අපිට නැද්ද මෙහෙම? ඇයි අපිට හදාගන්න බැයිද? අපි මීට වඩා දියුණු මෙහෙම හිතෙන්නේ නැද්ද ඔබට? පින්වත්නි මේ අම්මලා තාත්තලා ළමයින්ට කියන කතාවක් තමයි අපි පොඩි කාලේ ඉඳන් දුක් මහන්සියලා තමයි මේව හම්බ කරේ. බිමනේ ලැජ්ජ නැද්ද ඔහොම කියන්න? දුක් මේ නිවෙන්න ආපු ජීවිතේ, නිදහසේ ඉන්න ආපු ජීවිතේ ලැජ්ජ නැද්ද දුක් මහන්සියලා මැරෙද්දි අතහැරලා යන්න වෙන දේවල් රැස් කරගන්න? දැන් මතක තියාගන්න. මේ ලෝභය කියන්නේ ඔබ මේ සසරේ පෙළෙන දෙයක්. ඔබ මේ සසරේ අතරමං කරන දෙයක්. ඒ නිසා පින්වත්නි ධර්මදේශන අවසානයේ කියන්න කොහොමද ඔබට මේක අතර ගන්න පුළුවන් කියලා. මම පින්වත්නි මට මතක අපේ ස්වාමීන් වහන්සේ නමක් අපේ ආරණ්‍ය සේනාසනේ අලි ඉන්නවනේ පින්වත්නි. අලි ඉන්නවා, සර්පය ඉන්නවා. ඉතින් මේ වගේ වෙලාවට අපි රාත්‍රී වෙලාවක කුටි වලට යන මොහොතක පින්වත්නි කොහොමද සිහියෙන් යන්නේ? පෙරදාට වඩා කොහොමද සිහියෙන් යනවා අලින්දීද මේ වගේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේට මම කිව්ව කතාවක් ආශිර්වාදුන් වහන්සේලා ඔබ වහන්සේලාගේ ඉස්සරහට ඔබ වහන්සේලා කැමති ආහාරයක් ආවොත්, කෑමක් ආවොත් ඔබ වහන්සේලාට මේ සිහිය තියෙන්න ඕනේ. ඔබ වහන්සේලාට මේ තියෙන බය තියෙන්න ඕනේ. මොකද ආශිර්වාදුන් වහන්සේලා මේ අලියෙක් ගැහුවා දැන් මැරෙයි. එක ජීවිතයයි. මතක තියාගන්න ඔබ දෙයකට ලෝභ කරලා අහලා නැද්ද? ලෝභයෙන් සත්ත ඒබුයේන පේතුතෙන් උපජ්ජಂತಿ. ඔබ ලෝභය කරන හැම මොහොතකම මතක තියාගන්න ඔබට කර්ම රැස් වෙනවා. ඒක කර්මපතයක් ගන්නට ගියොත් ඔබ ඊළඟ ආත්මේ මරණසන චිත්ත පිටියට කර්ම ගන්නට එක පින්වත්නි මරණසන චිත්ත පිටියට අරමුණු වුණොත් ඔබ ඊළඟ ආත්මේ ප්‍රේතෙක් කියලා උප්පත්තිය ලබන්නේ. ඔබ මේ ජීවිතේ කැමති පින්වත්නි ඒකනේ මේ සිස්ටම් එක අසාධාරණයි කියන්නේ. ඔබ මේ ජීවිතේ කැමති දේවල් දෙනවා දීලා ඒ දේවල් වලට ඇලෙනවා කියන්නේ වේදනාව මුලා වෙනවා කියන්නේ මතක තියාගන්න. සසරේ ඔබ අසරණයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ පින්වත්නි දුක්ඛ ලෝක පරිච්ඡේදය. මේ ලෝකේ දුක මත පිහිටි ලෝකයක්. මේ ලෝකේ සැප හොයන්න එපා. මේ සසරින් එතර වෙලා යන්න. ඊළඟ කාරණේ ද්වේෂය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියනවා මේ ද්වේෂය කියන්නේ දුසතේති දෝෂ. මේ අපේ සිත ප්‍රකෘති තත්ත්වයේ මුදවලා දූෂ්‍ය කිරීම දේශයයි. තේරුණාද? මේ සිත දේශයට ආවට මේ සිතර දේශය ආවට පස්සේ මේ සිත ප්‍රකෘති තත්ත්වයෙන් මිදෙනවා. මතක තියාගන්න. කල්පනා කරන්න. උදාහරණයක් දක්වනවා. හරියට ඔබ තරහ ගන්නවා කියන්නේ ඔබේ හිතට ඔබ යමෙක් ගැන තරහ ගන්නවා කියන්නේ ඔබ ඒ කෙනාට දඬුවම් දෙන්න කියලා හිතාගෙන හරියට Taman වහබෝත ලැබුණා වගේ වැඩක්. තේරුණාද? තව කෙනෙක්ට දඬුවම් දෙන්න කියලා හිතාගෙන Taman වහබෝත ලැබුණා වගේ වැඩක් තමයි ඔබ තරහ ගන්නවා කියන්නේ. මගේ පින්වත්නි මේ දේශයේ හිතට ආපු එක්කෙනා මගේ පින්වත්නි කියනවා හරියට මේ දණ්ඩෙන් පහරලත් සර්පෙක් වගේ කියලා. දන්නේ පහරලත් සර්පේ පින්වත්නි අනිවාර්යෙන් දෂ්ට කරනවා. බොහෝ විට දෂ්ට කරනවා. මේ දේශයේ හිතට ආපු කෙනෙක් මෙන්න මේ වගේ කියලා. ඉතින් මගේ පින්වත්නි ඔබ මොනතරම් මේ දේශයෙන් පෙළෙනවද? ඔබ කල්පනා කරලා බලන්න. ඔබට හිතේ තරහව නැති වෙලාවකයි ඔබේ හිතේ තරහව තියෙන වෙලාවකයි ඔබේ වෙනස් වීම ගැන ඔබේ දවසේ අවසන් කරලා ඔබ නිදාගන්න ඔබ සැතපෙන්න ගියාට පස්සේ ඔබට ඇඳට ගියාට පස්සේ තව කෙනෙක් ගැන තරහක් ඇති වෙනවා ඔබට මොනතරම් ඒක අපහසුවක්ද? ඔබේ තිබ්බ සනීපේ ඔබේ හිතේ තිබ්බ සනීපේ මතක තියාගන්න.
හිතට තරහව ආවට පස්සේ තමන්ව පොඩි කාලේ ඉඳන් හදපු වඩපු අම්මා තාත්තව මරන්න පුතෙක්ට එච්චර වෙලාවක් යන්නේ මේ ද්වේෂයේ තරම් මේ හිත දවනවා. පින්වත්නි ආනන්දරේ පාප කර්මයක් කරොත් සසරේ. පින්වත්නි සසරේ අනාතයි ඔබ. කල්පයක් අවීචියේ. ඔබට මතක නේද දේවදත්ත ස්වාමීන් වහන්සේ නම දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන. පින්වත්නි මේ වෙනකොට අවීචිය දුක් විඳිනවනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේත් එක්ක තරංගෙට පාරමිතා පිරුවා කියන්නේ. පින්වත්නි උන්වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉන්නේ පෙරම් පුරුණ උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉන්නේ පෙරම් පුරුණ උතුමන් වහන්සේ නමක් වෙලත් පින්වත්නි සසරේ සේරි වාණි ජාතකයේදී එදා රන් තලියකට වෙච්ච ලෝභය නිසා ඇතිවෙච්ච ලෝභය නිසා ඒ කච්චිපුට කියන බෝසතාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච වෛරය ඒ දේශසහගත සිත ඔබ උන්වහන්සේට එදා දේව සේරි වාණිජ වෙලෙන්දට දමනය කරගන්න බැරුව ඒකයි මේ සිත දමනය කරන සාදුතරයි කියන්නේ මේ ඒ දේශසහගත සිත දමනය කරගන්න බැරුව පින්වත්නි බද්ධ වෛරයක් ඇති කරගත්තා පින්වත්නි පසේ බුදුරජාණන් වහන්සේ නමක් එන්න පාරමිතා පිරුවත් අන්තිමට බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට ගලක් පෙරලන කෙනෙක් බවට පත් වෙන්න උනා. මත පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඇතෙක් රාපවල එවන්න තරම් උන්වහන්සේගේ සිත මේ දේශයෙන් පෙළුවා මතක නැද්ද? ඔබ කල්පනා කරලා බලන්න ඔබ දවසට කී දෙනෙක් එක්ක තරහ ගන්නවද? පින්වත්නි සංසාරේ පෙරම් පුරන උතුමන් වහන්සේලා නම් සංසාරේ පෙරම් පුරන බෝසතාණන් වහන්සේලා නම් ඔබ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න පාරමිතා පුරත් ඔබට ඒ බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලන්න සිද්ධ වුණොත් මේ දේශුවේ හින්දා ඔබ කල්පයක් අවීචිනේ මෙන්න පින්වත්නි බලන්න මේ සංසාරේ අසරණ භාවය. සංසාරේ අසරණ භාවය. මෙන්න මේක තේරුම් ගන්න. පින්වත්නි මෙන්න මේවා තේරුම් ගත්තාම තමයි ඔබට මේ සසරේ අසරණ භාවය තේරෙන්නේ. මතක තියාගන්න ඔබ දෙයකට දේශ කරනවා කියන්නේ ඒ වෙලාවේ මතක තියාගන්න ඔබට මේ ආත්මෙත් ඔබට ඵල විපාක මොනවද? ඔබ හිතන්නකෝ ඔබට තරහවට පස්සේ රණ්ඩුවක් වෙලා ඔබ තව කෙනෙක්ට ගහනවා. ඒ කෙනා මැරෙනවා. ඔබට පින්වත්නි මේ ජීවිතේ හිරේලා ඉන්න බෑ. ඔබට මේ ජීවිතේ දුක් විඳින්න වෙන්නේ ඊට පස්සේ. හැබැයි මගේ පින්වත්නි බලන්න සසර පින්වත්නි දේශයෙන් තව කෙනෙක් මැරුණොත් එහෙම ඒ කෙනා ඉපදින්නේ නිරේට වැටිච්ච කෙනෙක් පින්වත්නි ගොඩ එන්න. පින්වත්නි කල්ප කෝටි ගාණක් නිරේ ඉන්න වෙයි. අය මනුෂ්‍ය ආත්මයක් තියා පින්වත්නි මනුෂ්‍ය පොදක් ඇහැටවත් දකින්න බැරි වෙයි. ඔබ කැමතිද මේ වගේ සසරකට? මතක තියාගන්න. ඔබ තරහ ගන්න හැම වෙලාවකම ඔබට මේ සසර ගමන තියෙනවා. ඔබට මේ සසර ගමන මෙන්න මේ දුක් විඳින්න වෙනවා. කල්පනා කරන්න. ඉතින් මෙන්න මේ වගේ ධර්මතා ඔබ දැනගන්න ඕනේ. මෙන්න මේ ඵල විපාක ඔබ දැනගන්න. දේශයෙන් හින්දා කොහොමද සත්‍යයක් උපදින්නේ? මොන වගේ තැන්වලද උපදින්නේ? විඳින වෙන දුක් මොනවද? මෙන්න මේවා දැනගත්තාන් පස්සේ තමයි ඔබට කලකිරීමක් ඇති වෙන්නේ මේ සංසාරය කියන්නේ. මේ ලෝකේ තියෙන දුක දැනගත්ත මේ සංසාරේ තියෙන දුක දැනගත්තට පස්සේ තමයි ඔබට මේ සසරෙන් මිදෙන්න ඕනේ කියලා එකක් ඇති වෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතින් බින්දිති දුක්ඛේ. ඒක මග්ගෝ සිද්ධිය. එතකොට තමයි ඔබ මේ විසුද්ධි මාර්ගයට යන්නේ. පින්වත්නි මෝහය. පින්වත්නි දැන් කල්පනා කරන්නකෝ. දැන් හොඳ තරුණ පිරිසක් ඉන්න තැනකට ගිහින් අපි ඇහුවොත් එහෙම කවුද මෙතනින් මැරෙන්න බයි කියලා ඇහුවොත් පින්වත්නි බොහෝ දෙනෙක් කියන්නේ මම මැරෙන්න බය නැහැ කියලා. කාරණා හේතු දෙකක් තියෙන්න ඕනේ ධර්මය අනුව නම්. එක්කෝ මරණ සතිය වැඩිලා තියෙන්න ඕනේ. කොහොමත් අපි මැරෙන්න ඉන්න කට්ටියනේ. මැරෙන්න බය නැහැ කියන කතාවනේ අපි කොහොමත් මැරෙන්න ඉන්න කට්ටියනේ. අපි මැරෙන්නොත් මැරෙන්න වෙයි. අපි ඉපදුනේ මැරෙන්නනේ. ඒ කතාව. නැත්තම් රහත් වෙලා ඉන්න ඕනේ. පින්වත්නි මාර්ගඵල රහත්භාවය අවබෝධ කරගන්න ඕන සසර පින්වත්නි ඊළඟ පිරිනොම් පෑවෙන් පස්සේ සසරක් නැහැනේ. පින්වත්නි මතක තියාගන්න. ඔබට එහෙම හිතෙනවා නම් ඔබේ ඔය අන්ධ බාල පෘථග්ජන භාවය උතුම් රහත් භාවයට සම කරන්න එපා. ඔබේ අන්ධ බාල පෘථග්ජන භාවය උතුම් රහත් භාවයට සම කරන්න එපා. මගේ පින්වත්නි මෙන්න මේ කාරණා දැනගන්න. කොහොමද මේ වගේ මිදෙන්නේ? මෙන්න පින්වත්නි කතාව. පින්වත්නි මේ ධර්මයේ තියෙනවා ප්‍රහාණ සංඥාව කියලා භාවනාවක්. ඔබට මේ ප්‍රහාණ සංඥාව කියන භාවනාව වැඩුවාම ඔබට මේ ඔබේ සිත ආරක්ෂා කරගන්න පුළුවන්. එකපාරට බෑ. ඔබට කාම විතර්කයක් එනවා නම් ඔබ මොකද කරන්න ඕනේ? පින්වත්නි මේ භාවනා කමටහන මම දෙන්නේ නැහැ. ඔබට මම මේ භාවනාව ගැන කියලා දෙන්න කොහොමද ඔබට මේ ඔබ ප්‍රායෝගික ජීවිතේ ඔබට නැති කරගන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඔබට මේ වගේ තරහක් ඇති වෙච්ච වෙලාවකට ඔබට මොකක් හරි දෙයක් ගැන ලෝභයක් ඇති වෙච්ච වෙලාවක ඉස්සෙල්ලාම ඔබ කල්පනා කරන්න මේ ලෝභයේ තියෙන ආදීනව මේ අකුසල වල තියෙන ආදීනව කල්පනා කරන්න.
කාම විතර්කවල, ව්‍යාපාද විතර්කවල මෙන්න මේ වගේ දේවල් වල තියෙන ආදීනව ඔබ කල්පනා කරාට පස්සේ ඔබට මේ දේවල් අඩුම ගහනේ ඔබට ලෝභ සිතක් ඇති වුණොත් ඔබට තේරෙයි මේ ඇති වෙන ලෝභ සිතක් කියලා. තේරුණාද? ඔබට තරහක් ඇති වුණොත් දැන් මට තරහ ගින් ඉන්නේ. මෙන්න මේ වගේ දේවල් ඔබට මෙන්න මේ වගේ දේවල් ඔබට මනස්කාරය වෙයි. ඔබට තරහක් ඇති වුණාට අඩුම ගානේ ඔබට තරහ ගිය වෙලාවට මම මේ තරහ අරන් ඉන්නේ කියලා ඔබට මතක් වෙන්නේ නැහැනේ. මෙන්න මේ වගේ භාවනා වැඩුවෙන් පස්සේ පින්වත්නි ලොකු ස්වාමීන් වහන්සේ කමඨහන දේශනා කරලා තියෙනවා. ප්‍රහාණ සංඥා ඔබට අහන්න පුළුවන් ධර්ම දේශනාව. ඉතින් මෙන්න මේ වගේ භාවනා වැඩුවට පස්සේ ඔබට තේරෙනවා මේ කාම විතර්කයක් ඇවිල්ලා දැන් මට මේ ලෝභයක් ඇති වෙලා තියෙන්නේ. දැන් මට මේ කාම විතර්කයක් ඇති වෙලා තියෙන්නේ. මට දැන් ව්‍යාපාද විතර්කයක් ඇති වෙලා තියෙන්නේ. දැන් මම මේක හිත ඇතුළේ මට එන්න දෙන්න හොඳ නැහැ මම මේක. ඊට පස්සේ ඔබ කල්පනා කරන දේශය ආදීනව. ඊට පස්සේ කල්පනා කරන්න නැති කිරීමේ ආස්වාදය ගැන. කල්පනා කරන්න ඔබ තරහක් ඇති කරගත්තොත් එහෙනම් ඔබට සසර විඳින්න වෙන දුක. ඔබට මේ ලෝකෙත් දුක් විඳින්න වෙනවා. ඔබට සසරත් දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ කල්පනා කරන මෛත්‍රී ආනිසංස. බුදුරජාණන් වහන්සේලා දේශනා කරේ මේකනේ. මෙන්න මේ වගේ දේවල් කල්පනා කරන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා ඔබ ඇහැකින් රූපයක් බලලා සතුටු වෙනවට වඩා හොඳයි මේ ඇහැට රත් වෙච්ච නියනකින් යන ගත්තා නම් කියලා. මේ කියන්නේ මැරෙන්න කියලාද? නෑ මගේ මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ රත් වෙච්ච නියනකින් ඇහැට අනගන්න කියලා නෙමෙයි. මේ කිව්වේ ඔබ එහෙම අනගත්තොත් ඔබ එකපාරයි මැරෙනවා නම් මැරෙන්නේ. පින්වත්නි ඔබ රූපයක් දැකලා සතුටු වුණොත් මේ සසර කීපාරක් ඔබට මැරෙන්න වෙයිද? පින්වත්නි අපි මේ ලෝකේ මේ සසරේ අපි වැඩිම පුරුදු කරලා තියෙන අකුසලනේ. නැත්තම් ඔබට භාවනාවට ඉඳගත්තට පස්සේ හිත පිට යන විදිහක් නැහැ. ඔබට නැත්තම් කසින නිමිත්තක් විදිහට පින්වන්ත කහපාට මලක් දැක්කත් ඔබට එහෙනම් පීත කසින උපදින්න ඕනේ. ඔබ සසරේ භාවනාව වඩලා තියෙනවා, සසරේ කුසල් වඩලා තියෙනවා ගොඩක්. හැබැයි මේ සසරේ අපි වැඩිපුරම වඩලා තියෙන අකුසල්. අපිට මොකක් හරි දෙයක් දැක්කොත් අපිට දැන් ඔබ ප්‍රිය හිතන රූපයක් දැක්කොත් ඔබට ඒකේ අසුබය මතක් වෙන්නේ නැහැනේ. ඔබට මතක් වෙන්නේ සුබ නිමිත්තක් නෙබට එන්නේ. ඔබට මතක් වෙනවද ඔබ කැමති රූපයක් දැක්කොත් අනේ දෙයියනේ මේ තියෙන කුණුඹ කොටත් 32ක්. මේ 32ත් අනේ දෙයියනේ මේ අසුචි කොටකින් හරියට ඇවිදින අසුචි මේ හදිර වැසිකිලියක් වගේ ඇවිදින. මෙන්න මේ වගේ දේවල් ඔබට මතක් වෙන්නේ නැහැනේ. දෙයියනේ මේ අසුචි වලින් පෝෂණය වෙන ශරීරයක් නෙමේක කියලා. මෙන්න මේක අපි සසරේ පුරුදු කරලා තියෙන අකුසල්. පින්වත් ඒ හින්දා ඔබේ මේ කුසල් සිත රැක ගන්න. ඔබ හැම වෙලේම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඔබේ හරියට කියනවා පින්වත්නි ඔබ මේ කුසල් සිත රැක ගන්න ඕනේ. හරියට හොරු ඉන්න පාරක මණිකක් අරන් යන කෙනෙක් වගේ. හොරු ඉන්න පාරක මණිකක් අරන් යද්දි සිහියෙන් එන පරිස්සමන්නේ අරන් යන්නේ. මෙන්න මේ වගේ ඔබේ කුසල් සිත රැක ගන්න ඕනේ. ඔබේ කුසල් සිත ඔබේ අම්මා තාත්තා ළඟදී ඔබේ කුසල් සිත නැති වෙන්න පුළුවන්. ඔබේ සහෝදර සහෝදරි ළඟදී ඔබේ කුසල් සිත නැති වෙන්න පුළුවන්. ඔබේ ඉස්කෝලේ ගියාට පස්සේ ඔබේ යාළුවෝ ගාවදී ඔබේ කුසල් සිත නැති වෙන්න පුළුවන්. ඔබ පාරේ ඇවිදගෙන යද්දි සමහර පින්වත්නි දකින්න මලක් දිහා දැක්කත් ඔබේ කුසල් සිත නැති වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මුලින්ම ඔබේ කුසල් සිත රැක ගන්න බලන්න. තේරුණාද? පින්වත්නි මෙන්න මේ වගේ භාවනා මේ ප්‍රහාණ සංඥා වගේ භාවනා දිනු කරාට පස්සේ මේ විතර්කවල දින ආදීන මනසිකාරය කරලා නැති මේ ආශාදේ මනසිකාරය කරාට පස්සේ ඔබට මේ සිතට එන අකුසල ධර්ම බොහෝමයක් ප්‍රායෝගික ජීවිතේන අකුසල ධර්ම බොහෝමයක් ඔබට නවත්ත ගන්න පුළුවන්. ඔබට බොහෝමයකින් වැළකෙන්න පුළුවන්. මේකස් ඔබට මේ අකුසල ධර්ම වලින් විඳින මේ දුක සාධාරණෙන් කර ගන්න ඕන නම් කරන්න තියෙන එක දෙයක් නිවන් දකින්න. මේ සසරෙන් එතර වෙලා යන්න. ඒක තමයි මේකෙන් ඔබට මේ සසරෙන් මේ අකුසල ධර්ම වලින් වෙන් වෙන්න පුළුවන් හොඳම විදිහ. ඉතින් මගේ පින්වත්නි අද ධර්ම දේශනාව මේ ධර්ම කාරණාවත් සමගම අවසන් කරනවා. මේ පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ පැවිදිවීමට පත් කරපු මට ගුරුහරුකම් දෙමින් මාව නිවැරදි මාර්ගයේ හසුරවන මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මගේ ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සීලමු කුසල් උන්වහන්සේ පූර්ණ කරන පාරමිතාවක් පූර්ණ කර ගැනීමට මේ කුසල් අනුමෝදන් වේවා කියලා මම පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම තමයි මාව මේ පැවිදිවීමට පත් කරපු ගරු උපාධ්‍යයන් වහන්සේ අවසරයි නම් සිහිපත් කරන්න පූජ්‍ය තිලකවංශ ස්වාමීන් වහන්සේටත් මේ සීලමු කුසල් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සියලුම මේ ලෝකවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් සියලුම සිල්මෑරුන් වහන්සේලාටත් මේ සියලුම කුසල් උන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙන්නට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සංසාරගත මේ අපේ මේ ජීවිතේ පමණක් නෙවෙයි සංසාරගත හැම ජීවිතයකම ඔබ අප ළඟින් ඉඳලා මිය පරලෝ යන්නට යෙදුණු යම් ඥාති හිත මිත්‍රාදීන් මේ පින් පෙද්දක බලාගෙන ඉන්නවා නම් ඒ සියලු දෙනාම මේ පින් පෙද්දක බලා සතුටටපත් වේවා. සංසාරගත ජීවිතය සුවපත් කරගනිත්වා. අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙන්නට මේ සියලුම කුසල සම්බර ශක්තියින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මෙහෙර විහාර ගම්දනව් ආරක්ෂා කරන
සීල්ම අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්මෙදෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට බ්‍රහ්ම රාජයන් වහන්සේලාටත් මේ සියලුම කුසල් උන්වහන්සේලාටත් ප්‍රාර්ථනීය බෝධිකින් නිවෙන්නට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසානයේ ඔබ සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ රැස් කරා වූ සියලුම කුසල සම්භාර ශක්තියින් ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම තව තවත් ගුණ පිළිවෙත් පුරා ගැනීමට අවශ්‍ය නිරෝගී කායික මානසික චිරජීවනයේ සඳහම් සැලසේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. අවසානයේ ප්‍රාර්ථනීය බෝධිකින් නිවෙන්නට මේ සියලුම කුසල සම්භාර ශක්තියින් ඒකාන්ත පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී බලයක් වේවා, පාරමී ධම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි සියලු දෙනාටම දෙවියන් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැමදෙනෙටම සම්මා සම්බුදු සරණයි.